අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පෙන්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථම නවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යෑමක්. සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. මහ බැංකු පොලි අනුපාතික ඉහළට. ලාංකික ආගන්තුක සත්කාරයට ලැබුණු සහතිකය. ලොව වයස්ගතම පුද්ගලයා දිවියෙන් සමුගනී. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයින්ට ඉන්පසුව වයස් භේදයකින් තොරව දියවැඩියාව හටගැනීමේ ප්‍රවණතාවයක් පවතින බව නවතම පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අංශ සඳහන් කළේ කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ සංඛ්‍යාවේ යම් ඉහළ යාමක් මේ වන විට පෙන්නුම් කරන බවයි. එම තත්ත්වය අනුව පිරිස් ඒකරාශී වන ස්ථානවල ගර්භණී කාන්තාවන් ගැවසීම සුදුසු නොවන බවයි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ. මාස කිහිපයකට පසු මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 800යේ සීමාව ඉක්මවා යමින් ඊයේ මෙරටින් තවත් දෛනික කොවිඩ් ආසාදිතයන් 829ක් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,98,536ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ 12ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. පහුගිය සුමානයක් දෙකක කාලයක් තිස්සේ බැලුවම 650ක් 700ක් අතර තිබ්බ රෝගීන් ප්‍රමාණය දැන් 820ක් 829ක් දක්වා වැඩි වෙලා තියෙනවා. නමුත් මේ කාරණා කෙසේ වෙතත් මේ ව්‍යාප්තියත් සමග රෝගීන්ගේ වැඩිවීමත් එක්ක අපිට සමහර අභියෝග වලට ඉදිරියේදී මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ ශීඝ්‍රයෙන් පැතිර යන මේ ප්‍රභේදයත් එක්ක අපිට සාර්ථක මුහුණ දීමට නම් අපිට කළ හැකි කාර්යයන් වලින් ප්‍රමුඛ කාර්ය නිසිලස මුවාවරණය පැළඳීම හා එන්නත්කරණය කරා යොමු වීම. මේ අතර සෞඛ්‍ය අංශය සඳහන් කළේ කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන් සංඛ්‍යාවේ යම් ඉහළ යාමක් මේ වන විට පෙන්නුම් කරන බවයි. එව තත්ත්වයේ අනුව පිරිස් ඒකරාශී වන ස්ථානවල ගර්භණී කාන්තාවන් ගැවසීම සුදුසු නොවන බවයි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ. කොරෝනා රෝගය වැළඳිච්ච ගර්භණී කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යෑමක් අපිට දකින්න පුළුවන් පහුගිය සති දෙක තුන ඇතුළත. කලින් සෞඛ්‍ය පුරුදු ඒ විදිහටම පිළිපදින්න ඉස්සරහට දීර්ඝ සතියන්ත එනවා. මහ ජනතාව ගැවසෙන ස්ථානවලින් එක්රැස් වෙන ස්ථානවලට යෑමෙන් වළකින්න සාදවලට එහෙම නැත්නම් මේ වගේ නිවාඩු නිකේතනවලට යෑමෙන් වළකිලා ගෙදර තුල පමණක් සිටින්න. මේ අතර කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ට ඉන්පසුව වයස් භේදයකින් තොරව දියවැඩියාව හටගැනීමේ ප්‍රවණතාවයක් පවතින බව නවතම පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට පසු කාලයේ දියවැඩියාව ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි. මේ අතර එළැඹෙන 22 වෙනිදා ආරම්භ වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වන දරුවන්ගෙන් කොවිඩ් ආසාදිත දරුවන් සඳහා විශේෂ පහසුකම් සපයා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කොවිඩ් ආසාදනයට ලක් වෙච්ච අපේක්ෂකයෙක් දැන් මේ වෙනකොටත් ආසාදිතව සිටිනවා නම් ඕ විභාගයේ දින අපිට විභාගයට පෙර යම් කිසි ආසාදන තත්වයක් වාර්තා වුණොත් වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව ඒ අපේක්ෂකයා සඳහා අපි ලංකාව පුරාම අධ්‍යාපන කලාප මට්ටමින් මධ්‍යස්ථානයේ බැගින් පිහිටවලා තියෙනවා. ඒතර මේ මධ්‍යස්ථානවලට මේ දරුවන් රැගෙන යන්නට ඕන දෙමාපියන් විසින්. සියලුම විදුහල්පතිවරුන්ට මේ වෙනකොට අපි උපදෙස් ලබා දීලා තියෙනවා ඒ ප්‍රදේශයට අයිති විශේෂ මධ්‍යස්ථානය මොකක්ද කියන එක. ඒතකොට ඔබේ විදුහල්පතිතුමා සම්බන්ධ කරගෙන ඔබට පුළුවන් මේ ආයතු මධ්‍යස්ථානය මොකක්ද කියන එක දැනගන්න. ඊට අමතරව අපේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අවතීර්ණ වෙලා මේ මධ්‍යස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැබැයි එතනදී අර කලාපය තුල එකක් පිහිටවලා තියෙන්නේ ඔබේ පහසුවට. එහෙම නැතුව මේකටම යා යුතුයි කියලා නෑ. ඔබට ඊට වඩා ළඟ මධ්‍යස්ථානයක් කියලා ඉස්තුවේ තියෙනවා නම්
ඒ මධ්‍යස්ථානට යන්න පුළුවන්. ඊළඟට නිරෝධායනට ලක් වෙන දරුවන්. ඒ අපේක්ෂකයන් විභාගයට යන්න පාසලේම විශේෂ කාමරයක් සූදානම් කරලා තියෙනවා. ඒක අපි හදලා තියෙන්නේ විභාග මධ්‍යස්ථාන 4කට එක කාමරයක් බැගින්. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 14464ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,68,829ක් ලෙසයි. ගත වූ දිනේ ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 32ක් වාර්තා වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. සීග්‍ර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ ඊයේ දිනේදී ලෝපුරා ආසාදිතයන් 34,63,738 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් සටහන් වන අතර එම සංඛ්‍යාව 5,74,347ක්. දෛනික මරණ 1948ක්ද එරටින් වාර්තා වී තිබෙනවා. දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ප්‍රංශයෙන්. එම සංඛ්‍යාව 4,36,167ක්. එමෙන්ම අසල්වෙසි ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව 3,15,158ක් ලෙස දැක්වෙන අතර බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 22,310ක් ලෙසයි. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජර්මනියෙන් ලක්ෂය ඉක්ම වූ ආසාදිතයන් සංඛ්‍යාවක් සටහන් වනවා. ඒ අනුව ලෝපුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 33,94,86,288ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 55,83,850ක් ලෙසයි. මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිවාඩු මත සේවය කරන කම්කරුවන්ගේ සහ සිසුන්ගේ වීසා ගාස්තු කපා හැරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඔමික්‍රෝන් වෛරසයේ වර්ධනය හමුවේ රජයේ එම වසංගතය පාලනය කිරීම අකණ්ඩව සිදු කරන බැවින් ජාත්‍යන්තර කම්කරුවන් සහ සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙලෙස වීසා ගාස්තු කපා හැරීමට තීරණය කර ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. කම්කරුවන් සහ සිසුන් 1,75,000ක් වෙනුවෙන් ඩොලර් මිලියන 55ක් වටිනා මෙම සහන පැකේජය හඳුන්වා දීමත් සමග අගමැති ස්කොට් මොරිසන්ට දැඩි චෝදනා එල්ල වී තිබෙනවා. ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය සිසුන්ට සහ කම්කරුවන්ට බදාදා සිට මෙම වට්ටම් යෝජනා ක්‍රමය සඳහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා. මේ යටතේ එක් සිසුවෙකුට ඩොලර් 630ක පමණ මුදලක් වීසා ගාස්තු වලින් කපා හැරෙනු ඇති බවයි විදේශ වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව සිසුන් 1,50,000කට පමණ මෙම සහනය හිමි වනු ඇති. මෙම පියවර මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීම වෙනුවෙන් පවතින පසුබෑම ඉවත් කිරීම මෙන්ම වීසා අයදුම් කිරීමට තවත් පෙළඹවීමක් ඇති කරනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලබන 22 වන දින පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුව සිසුන් විභාගයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවද කරුණු ඉදිරිපත් කළා. 2021 පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තිනවා. 22 ජනවාරි 22 සෙනසුරාදා වෙනදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුවේ ඉරිදා. නමුත් මෙවර අපි පවත්වන්නේ සෙනසුරාදා. ඒක අම්මලා තාත්තලට විශේෂයෙන්ම කියන්නේ අපේ ගුරුමව්වරුන්ට පියවරුන්ටත් සියලු දෙනාටම මතක් කරන්නේ. මොකද සාමාන්‍යයෙන් වෘද්ධකට ඉරිදා කියලා හිතාගත්තොත් විභාගය ඉවර වෙනවා. ඒ නිසා සෙනසුරාදා විභාගය පැවැත්වෙනවා. විභාගය ආරම්භ වෙන්නේ සෙනසුරාදා 9:30ට. 9:30 10:30 පැයයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 11 12:15. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයට පැයයි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පැයයි විනාඩි 15යි. ඒ අතර විවේකයක් තියෙනවා. විශේෂයෙන් මෙවර අපේක්ෂක සංඛ්‍යාව ගත්තොත් සිංහල අපේක්ෂකයින් 2,55,062ක් වාඩි වෙනවා. දෙමළ මාධ්‍ය අපේක්ෂකයින් 85,446ක් වාඩි වෙනවා. සමස්තය 3,40,508ක්. විභාග මධ්‍යස්ථාන ලංකාව පුරාම 2,943ක් ක්‍රියාත්මකයි. මේ කටයුත්තේදී දරුවෝ වෙලාවට විභාගයට වාඩි කරවීම තමයි අපේ බලාපොරොත්තුව. මොකද උදේ පාන්දර නැගිටවලා සහ ඊට කලින් දවසේ රාත්‍රියේ දරුවන් මේ සඳහා මහන්සි කරවන්නේ නැතුව විභාගයට ගිහිල්ලා මෙන්න මේ ටික පිළිපදින්න කියලා තමයි මට කියන්න ඕනේ. දැන් ප්‍රශ්න පත්‍රයේ අතට ගත්ත ගමන්ම ළමයි කරන දෙයක් තමයි මේ ලියන්න පටන් ගන්න එක. ලියන්න ඉස්සර වෙලා පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා ප්‍රශ්න වලට කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේට පිළිතුරු 3ක් දීලා තියෙනවා. ප්‍රශ්න 40ක් තියෙනවා. ඒකේ පිළිතුරු 3න් නිවැරදි පිළිතුරු එකයි තියෙන්නේ. නිවැරදි පිළිතුරට යටින් ඉරක් අඳින්න තියෙන්නේ. දැන් මේ යටින් ඉරක් අඳින්න කියලා උපදේශවල තද කළුවකුරි මුද්‍රණය කරලා තිබ්බා. සමහර දරුවෝ යටින් ඉරක් අඳින්න නැතුව අර නිවැරදි අංකේ වටා නිවැරදි පිළිතුරේ අංකේ වටා රවුමක් අඳිනවා. ඒ මොකද අපි මේ පස්වන ශ්‍රේණියේ දරුවන්ගෙන් උපදේශ පිළිපැදීම කියන හැකියාවත් බලාපොරොත්තු වෙනවා.
ඊළඟට කියනවා විභාග අංකය ස්ථාන දෙකක ලියන්න තියෙනවා. පළවෙනි පිටුවේ විභාග අංකය ලියන්න තියෙනවා. ආයේ තුන්වෙනි පිටුවේ වෙන් කරපු ස්ථානයක් තියෙනවා විභාග අංකය ලියන්න. ඊළඟට ඔබට කටු වැඩ සඳහා කඩදාසි දෙකක් දෙනවා. අර පිළිතුරු සංවිධානය කර ගැනීම සඳහා මේ කටු වැඩ කඩදාසියේ ප්‍රයෝජනයට ගන්න කියලා මම මේ පුංචි දූ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් මේක අහුම්කම් දෙනවා නම් ගුරු මහත්ම මහත්මිය සහ දෙමාපියන් මේ පිළිබඳව අවධානය යොමු කරන්න දරුවන්ට මේ ගැන උපදෙස් දීලා යවන්න. මම කියන්නේ දැන්ම ඉඳන්ම කටපාඩම් කරනවා නම් පෙළපොත් ඒක නවත්තන්න. පෙළපොත් කටපාඩම් කරලා ආවට අපි ඒ පෙළපොතේම තියෙන ඡේදයක් ඒ විදිහටම දෙන්නේ නැහැ. ඊළඟට අක්ෂර වින්‍යාසය වැදගත්. උක්ත ආඛ්‍යාත සම්බන්ධය වැදගත්. පිල්ලම් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒකත් අයිති අක්ෂර වින්‍යාසයට. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 72 වන උපසම්පදා පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ වැලිවේරිය නාරංගවල ශ්‍රී සුමන කීර්ති පිරිවෙන් මූල මහා විහාරස්ථානයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උපසම්පදා පුණ්‍යෝත්සවය දෙවසරකට වරක් දිවිනේ තෝරාගත් ප්‍රදේශයකදී සිදු කෙරෙනවා. ඒ අනුව මෙවර පැවැත්වුණේ එහි 72 වන මහෝත්සවයයි. මෙවර ඒ පැවැත්වුණේ වැලිවේරිය නාරංගවල ශ්‍රී සුමන කීර්ති පිරිවෙන් මූල මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව ඊයේ පස්වරුවේ විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා උපසම්පදා මහා විනය කර්මය මෙම වර්ෂයේ සිදු කරන්නට යෙදුණු බව සංකේතවත් කරමින් සමරු පලකය නිරාවරණය කරනු ලැබුවා. ඉන්පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කිරීමෙන් අනතුරුවයි උපසම්පදා මහෝත්සවය ආරම්භ කරනු ලැබුවේ. පසුගිය 14 වනදා ආරම්භුණු උපසම්පදා මහෝත්සවය 22 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර එහිදී භික්ෂුන් වහන්සේ 500 නමක් බියගම කල්යාණී නදිය උදකුක්කේප සීමා මාලකයේදී උපසම්පදා ලැබූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ උපසම්පදා කටයුතු සංවිධානය කරගෙන යනකොට තමයි මේ රටේ මේ රෝග පීඩාදිය ඇති වුණේ. මේ වගේ සාමූහික වශයෙන් එකතු වෙලා කටයුතු කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒවා නිසා වරින් වර කල් දාන්න සිද්ධ වුණා. අවස්ථානුකූලව රජේ ක්‍රියා කරලා එන්නත් ආදිය ලබා දීලා යම් පරිපාලනයක් මේ රෝග පීඩාවල ඇති කරගත්ත නිසා තමයි මේ වර්ෂයේ මේ උපසම්පදාව මේ විදිහට සිදු කරනු ලබන්නේ. මෙහිදී ජනාධිපතිවරයා විසින් මහානායක හිමිනමක් ඇතුළු භික්ෂුන් වහන්සේලා 5 නමක් වෙත යෝජිත ගෞරව නාම සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම සිදු කෙරුණා. උත්සව සභාව නිමවීමෙන් පසු කඩුවෙල කල්යාණී නදිය උදකුක්කේප සීමා මාලකයේ වෙත ගිය ජනාධිපතිවරයා සදහතුක කරඬුව වෙත පුෂ්පෝපහාර දැක්වුවා. රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙවර අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුවයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ වසරේ ජනවාරි මාස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාමය ආයුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කරමුනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. එමෙන්ම ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකිවන අතර වයස අවුරුදු 65 සම්පූර්ණ වූ පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බවද නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙරටින් පිටත පදිංචි පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන් සඳහා විදේශ විනිමය පමණක් බාර ගන්නා ලෙස මහ බැංකුව සියලුම ලියාපදිංචි සංචාරක ආයතන වලට අනිවාර්ය කර තිබෙනවා. එම තීරණයත් සමගින් ඊයේ රැස් වූ මුදල් මණ්ඩලය මගින් ගත් තවත් තීරණ කිහිපයක් අද ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා තීරණ කිහිපයක්ම ගනු ලැබුවා. ඒ අනුව ප්‍රතිපත්ති පොලි අනුපාතික එනම් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ 5.5 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ 6.5 දක්වාත් පදනම් අංක 50කින් ඉහළ නැංගුවා. අනෙකුත් තීරණ විදේශාංශ ශක්තිමත් කිරීම සඳහා ගනු ලැබුවා. මුලින්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා අත්‍යවශ්‍ය ආනයන බිල්පත් සඳහා වූ මූල්‍යයන් බලපත්‍රලාභී බැංකුව අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම් වලට සමානුපාතිකව බෙදා හැරීමට කටයුතු කිරීමට තීරණය කළා. ඊළඟට ශ්‍රී ලංකාවේ පිටත පැතිච්ච පුද්ගලයන්ට සපයන ලබන සේවාවන් විදේශ සංචාරකයන්ට ප්‍රධාන වශයෙන් සඳහා විදේශ විනිමය පමණක් බාර ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතන වලට අනිවාර්ය කළා. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා ඇමරිකන් ජනපද ඩොලරයක් සඳහා රුපියල් 2ක් වන
දිරිදීමනාවට අමතරව එක්සත් ජනපද දොලරයට රුපියල් 8ක් වූ දිරිදීමනාව 2022 අප්‍රේල් මාස 30 වන දක්වා දීර්ඝ කළා. ඊළඟට 2022 පෙබරවාරි මාස 1 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත් ක්‍රම ඔස්සේ රුපියල් ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කරන ශ්‍රී ලාංකික විදේශිත ශ්‍රමිකයන්ගේ ණය කරනු ලබන ගනුදෙනු පිරිවැය එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 1000ක් බැගින් ප්‍රතිපූර්ණය කිරීමට තීරණය කරනු ලැබුවා. තවද විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ ව්‍යවහාර සහ රුපියල් තැන්පතු සඳහා ඉහළ පොලි අනුපාතයක් හඳුනා දීමටද තීරණය කළා. මේ අතර මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කළේ ඩොලර් හිඟේ මත වරායේ සිරවී තිබෙන සියලුම බහලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දී ඇති බවයි. දැනගත්ත සමහරක් කන්ටේනර් සිර වෙලා තියෙන්නේ වෙනත් හේතු නිසා. එතකොට මුදල් අවශ්‍ය වීම නිසා හිරවෙච්ච සියලුම කන්ටේනර්ස් අපි නිදහස් කරන්නට වැඩිපුර ඩොලර්ස් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගැටලුව දැන් බලපාන්නේ නැහැ. ඒත් එක්කම කිරිපිටි හිඟයක් මීට පෙර තිබුණේ කිරිපිටි වල මිල වැඩි කරන්නට බැරි නිසා ඒ අය සමහරක් අය ආනයන නොකර හිටියා. ඉතින් දැන් මේ ප්‍රශ්නේ දැන් විසඳලා තියෙන්නේ. මම හිතන්නේ දැන් අඩුපාඩුවක් නැතුව ඒ අද්‍රව්‍ය රටට ඒවි. විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත හා එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු කෙටුම්පත් තුනක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සභානායක අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් 4ක් ඉදිරිපත් කළ අතර එහි නියෝග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වෙත පැහැදිලි කළේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින්. අංක 3 මුදල් ඉදිරිපත් කරනවා කර කතා නැහැ. විශේෂ භාණ්ඩ හා සේවා බදු බද්දක්, තීරු බද්දක්, අය බද්දක්, සෙස් බද්දක් හෝ නීතිය මගින් පනවනු ලබන වෙනත් යම් ගාස්තුවක් වශයෙන් යම් නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ හා සේවා මත අය කළ හැකි මුදල වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ හා සේවා මත විවිධ බදු ක්‍රම අදාළ වීම සහ පරිපාලනය ආශ්‍රිත සංකීර්ණත්වයන් වළැක්වීමෙන් එකී බදු එකතු කිරීම සහ පරිපාලන සම්බන්ධ වැඩි කාර්යක්ෂමතාවයක් සහතික කිරීම පිණිස බදු ගෙවීමේදී ස්වයං අනුකූලතා වැඩි දියුණු කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි. එකතු කළ අගය මත බදු සංශෝධන 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි. දෙවනිවර කීම කවදාද? හෙට දිනේ කර කතා නායකතුමනි. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා පත්කර ඇති සමාජිකයන්ගේ නම් කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු ලැබුවා. කරු චමල් රාජපක්ෂ මැතිතුමා, නිමල් සිරිපාල සිල්ල මැතිතුමා, ඊ.එල්. පීරිස් මැතිතුමා, ඩග්ලස් ජේවානන්ද මැතිතුමා, දලස රහත්තුරුම් මැතිතුමා, විමල් ඊරවංශ මැතිතුමා, බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා, වාසුදේව නානායක්කාර මැතිතුමා, ප්‍රසන්න රණතුංග මැතිතුමා, අලි සබ්රි මැතිතුමා, ගයන්ත කරුණාතිලක මැතිතුමා, රවුෆ් හකීම් මැතිතුමා, අනුර දිසානායක මැතිතුමා, තිලන් පෙරණ මැතිතුමා, රිෂාඩ් බදූදීන් මැතිතුමා, ආර්.එම්. රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, මනෝජ් ගණේෂන් මැතිතුමා, ජේ.ජී. පොන්නම්බලම් මැතිතුමා, එම්.ඒ. සුමන්ත්‍රන් මැතිතුමා. ශ්‍රද්ධා රූපවාහිනී සමාජ සත්කාරංශය මගින් සංවිධානය කරන සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම් මාලාවේ තවත් එක් අදියරක් අද මහමෙවුනා ආවාස පුවාසේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වෙත සිදු කරන ලද ඉල්ලීමකට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අන්‍යාගමික පිරිස් වාසය කරන ප්‍රදේශයක සදැහැති බෞද්ධ පින්වතුන්ගේ වන්දනාමානය උදෙසායි මෙව සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කරන්නට යෙදුනේ. ඒ අද පෙරවරුවේ මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් කඩුවෙල මහමෙවුනාව භාවනා අසපු ධර්මශාලා පරිශ්‍රයේදී අද දවසේ මේ සිද්ධ වෙන්නේ ශ්‍රද්ධා සමාජ සත්කාරංශය යටතේ සිදුවෙන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම් මාලාවේ 60 වන ප්‍රතිමා වහන්සේ පූජා කිරීමේ පින්කම. තුන් ලෝකයටම අග්‍ර වූ ඒ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි කෙනෙක්
සිත පහදවා ගන්නවාද එයාට රැස්වෙන පින අග්‍ර පිනක්. ඒතර යම් කිසි කෙනෙක් කවුරු හරි මේ උතුම් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකලා සිත පහදවාගෙන දෑත් එකතු කරලා වන්දනා කරනවාද මලක් පහනක් පූජා කරනවාද සිත පහදවාගෙන වන්දනාමාන කරනවාද ගරු බුහුමන් දක්වනවාද අප උපස්ථාන කරනවාද එයාට රැස්වෙන පින මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. සදැහැති කුසල කටයුත්තකට සම්බන්ධ වෙමින් කොරියාවේ සේවයෙන් යුතු පින්වත් බී අචිනි සශිකලා මහත්මිය සහ ආර්.ඩී. ප්‍රමෝද් ඉඳුනිල් මහත්මයා විසින් මෙම සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කමට දායකත්වය ලබා දී තිබෙනවා. දෙතිස් ලකුණෙන් මෙසිත් සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් තැන්පත් සම්බුදු පිළිරු සසුනට පුදා මතුමතුත් පින් පුරන්නට ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා සමගින් සම්බන්ධ වන්නට සැදැහැති ඔබටත් අවස්ථාව පවතිනවා. එක්තරා සමාජ මාධ්‍ය නාලිකාවක සටහන් වූ සංවේදී සිදුවීමක් මේ. ඒත් ශ්‍රී ලාංකිකයින් විදියට අපට අපි ගැනම ආඩම්බර විය හැකි අපූරු සිදුවීමක්. ඇය හඬනවා. ඇය ගැනම ඇති වූ සංවේගයකින්. ඇය කියනවා ඇයට ලැබුණු ජීවිතය ගැන ඇය සතුටු වෙනවා කියලා. ඒ වගේම ඇයට ජීවිතය විඳින්න ඉඩදුන් අපට ස්තුතිවන්ත වෙනවා කියලා. ඉතිං ඔබ මම අපි ගැන මහත් අභිමානයකින් ඇය හඬනවා. අපි ඇයට කළකී දෑ වෙනුවෙන්. කවුද මේ ඇය? ස්ෆියා අන්ඩ්‍රියානා. ඉන්දුනීසියානු ජාතික සංචාරක තරුණයක්. ලොවපුරා සංචාරය කරන ඇය එක්තරා දවසක අපේ රටේ දුම්රියකට ගොඩ වෙනවා. අනුරාධපුරේ ඉඳන් යාපනයට යන්න. ඒ ඔබ මම අපි එක්ක. දුම්රියට නැගපු වෙලේ ඉඳන් ඇය ඉන්නේ හරිම සතුටින්. ඒ නිසාම ඇය දුම්රිය මැදිරි එකින් එක වෙත යනවා. ඔබ මම අපි ඇයට දෙන ඒ සතුට සොයාගෙන. බලන්න ඒ විදියට යද්දී එක්තරා මැදිරියක ගමන් ගන්න අපේම පිරිසක් සින්දු කියන්න ඇයටත් අඳගහනවා. ඇයත් බොහොම සතුටින් ඔවුන් හා එක් වෙනවා. අහන්න ඉන් පස්සේ ඇය කියන දේ එයාල කොච්චර අපූරුද එකට සින්දු කියනවා. හැමෝම එකට එකතු කරගෙන ඒක නම් ඇත්තටම නියමයි. ඔය විදියට ඇය යාපනයට එනකම් එනවා. හමු වෙන අපේ මා එක්ක කතා බහ කරමින්. ඉතිං මේ අය ගමනාන්තයට පිවිසි මොහොත. දුම්රියෙන් බැහැපු වෙලාවෙදී බලන්න ඔබ මම අපේ ඇයට සමුදන විදිහ ඇගේ සිනහව ඒත් එක්කම අපේ සිනහව මේ මොහොත කොයි තරම් ලස්සනද. අවසානයේ ඇය දුම්රිය පොලින් නික්මුණේ මුළු ලෝකයක් ඉදිරියේ මේ විදිහට කියාගෙන. ඒකනං ඇත්තටම අපූරුයි. විශ්වාස කරන්න ඔබ ශ්‍රී ලංකාවට තනිවමාවත් කවදාවත් ඔබට තනිකමක් දැනෙන්න මේ මිනිස්සු ඉඩ තියන එකක් නැහැ. ඒ අය ඒ තරමට හිතවත්. ඔවුන් අපිව ඉහලින් පිළිගන්නවා. පුදුම හිතෙන ආගන්තුක සත්කාර එක්ක. It is just so nice when you travel alone in Sri Lanka. I don't think you would feel lonely at all. They're just so friendly. I think they're so welcoming. Yeah, I'm so blown away by the hospitality. දන්නවද? ඇය ඒ කිව්වේ ඇය අපි ගැන හිතපු දේ වුණත් ඒ වචන ටික අත්පුඩි නැතුවට වේදිකා නැතුවට ඔබ මම අපි මුළු ලෝකයක් ඉදිරියේ ලද විශිෂ්ටතම සම්මානයක් බව. ඔව්, ඒ තමයි සැබෑ ශ්‍රී ලාංකික අපි. ඒ තමයි අපේ රට වෙනුවෙන් අපි කළ යුතු දේ. අපේ ආදරය, සිනහව, කරුණාව පිටරැටියන්ට මේ තරම් දැනෙනවා. ඉතින් ඔබෙන් මගෙන් අපෙන් ඔවුන්ට සදාකල් ඕන කරන්නෙත් ඒ දේවල්ම තමයි. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ලොව වයස්ගතම පුද්ගලයා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට සැලකෙන ස්පාඤ්ඤ ජාතික සැචිනිනෝ ඩීලා ෆෝන්ට් ග්‍රාසියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112ක්. ඔහුගේ මීළඟ උපන්දිනයට සති 3ක් ඉතිරිව තිබියදී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ඇත්තේ. ලොව වයස්ගතම තැනැත්තා ලෙසට ගිනස් වාර්තාවට හිමිකම් කියන සැචිනිනෝ වසර 112යි දින 341ක් මෙලොව ජීවත් වීමට වරම් හිමි කරගෙන තිබුණා. ඔහු ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට ගිනස් කමිටුව තීරණය කරනු ලැබුවේ වයස අවුරුදු 112යි දින 211ක් සපිරෙන දිනේදී. සැචිනිනෝ ඩිලා ෆෝන්ට් ග්‍රාසියාගේ 113 වන උපන්දිනයේදී ඇත්තේ ලබන පෙබරවාරි මාසයේදී. අඩි 4.9ක උසකින් යොත් ඔහු උපත ලබා ඇත්තේ 1909 වසරේ පෙබරවාරි මාස 11 වන දිනයි. ඔහුට දරුවන් 7 දෙනෙකු, මුණුබුරන් 14 දෙනෙකු සහ මේ මුණුබුරන් 22 දෙනෙකු සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ගිනස් වාර්තාවන්ට අනුව මෙතෙක් වාර්තා වී ඇති වයස්ගතම පුද්ගලයා වූයේ ප්‍රංශයේ ජීන් ලුයිස් කැල්මට් නම් පුද්ගලයායි. ඔහු 1875 වසරේ පෙබරවාරි මාසයේදී උපත ලබා 1997 වසරේදී මිය යන විට වයස අවුරුදු 112යි දින 164ක් ජීවත්ව සිට තිබුණා. මේ අතර පැසිෆික් සාගරයේ ගිනිකන්දක් විධාරණය වී ඇති වූ සුනාමි තත්ත්වය නිසා ටොංගා රාජ්‍යයේ වැසියන් මේ වන විට දැවැන්ත පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඊට පිළියමක් ලෙස නවසීලන්ත නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් අනිද්දා ටොංගා රාජ්‍ය වෙත ජලය රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම සුනාමි ව්‍යසනයෙන් බලපෑම් එල්ල වූ ටොංගා රාජ්‍ය වෙත පළමු ආධාර තොගරගත් ගුවන් යානා පිටත්ව ගොස් තිබෙනවා. නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව විසින් යොමු කරන ලද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් අදාළ ගුවන් යානා සහ යාත්‍රා අද දිනේ ටොංගා රාජ්‍යයට ළඟාවීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගිනිකඳු පිපිරීමත් සමග ඇති වූ අලු හේතුවෙන් ටොංගා රාජ්‍යයේ ප්‍රධාන ගුවන්තොටුපොළ කටයුතු වලට බාධා එල්ල වී තිබූ අතර ගුවන්පතේ යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ආධාර රැගත් ගුවන් යානා එරටට පිටත්ව ගොස් ඇත්තේ. පසුගිය සෙනසුරාදා දිනේ මුහුදු පතුලේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ටොංගා රාජ්‍යයට දැඩි බලපෑම් එල්ල වුණා. හෙට ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකාවේ නූතන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනය මෙන්ම දිවයිනේ පිහිටි විශාලතම විශ්වවිද්‍යාලයද වන කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1921 වසරේ ජනවාරි මාස 21 වන දිනයි. විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්තයේ දියුණුව උදෙසා ශ්‍රී ලංකා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භ කර ඇත්තේ 1972 වසරේ ජනවාරි මාස 21 වන දිනයි. ඇල්බේනියාව ජනරජයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත්තේ 1925 වසරේ ජනවාරි මාස 21 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.